ආයුබෝවන් දරුවන් සරණයි සුබ දවසක් හැමෝටම අද දිනර උන් පොහොය දවස අපේ සුපුරුදු පන්තියේ ඉතින් අදත් අපි පවත්වන්න තමයි අදහස් කළේ මොකද හැමෝම ඉවල් වල ඉන්නේ එහෙනම් ඉතින් පොයට පන්සල් යන්න විදියකුත් නැහැ ඉතින් ඒ හින්දා අපි අදත් සමහර කට්ටිය නම් ගෙවල් වලට එලා සිල් ගන්නත් ඇති ඒත් සමහර කට්ටිය ආගම දහමට කිසිම තැනක් නොදී ඔහෙ ඉඳදී වෙන සම්මාන දවසක් වගේ. ඉතින් අපි අද දවසේ අපේ දහම් පාසල අවසාන ශ්‍රේණි පන්තිය මේ විදිහට ආරම්භ කරගෙන පවත්වාගෙන යමු. තාම කට්ටිය එකතු වෙනවා. ඉතින් අද දවසේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පටිච්චසමුප්පාදය පිළිබඳ පාඩම ආරම්භ කරලා යම් තාක් දුරට පාඩම අරගෙන ඇවිල්ලා නැවතුව පසුගිය සතියේ මීට කලින් සතියේ අපි එතන ඉඳන් තමයි අද පාඩම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි මේ වෙනකොට බුද්ධ චරිතය කොටසේ බොහෝ දුරට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයේ ලැබෙන අවස්ථාව දක්වා අපි කතා බහ කරලා කරුණු සාකච්ඡා කරලා අවසන් කරා. දැන් අද පොය දවසනේ. අද පොය දවසේ වැදගත්කම මොකක්ද? දන්නවද? නිකමට හරි දැන් ටීවී එකක් හරි බලුවා නම් උදේම සඳහන් කළේ ඒ වැදගත්කම් පිළිබඳව. දැන් අද වගේ දවසක තමයි වික්ෂුණී ශාසනය ආරම්භ වෙන්නේ. නේද? අෂ්ටගරු ධර්ම පනවල මහා ප්‍රජාපති ගෞතමිය ප්‍රමුඛ 500ක් කාන්තාවන් උදෙසා වික්ෂුණී ශාසනය ආරම්භ වෙන්නේ අද වගේ දවසක තමයි ඒ උත්තරීතර කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ වගේම ධර්ම ප්‍රචාරක සේවය බුදුරජාන් වහන්සේගේ පළවෙනි ධර්ම ප්‍රචාරක සේවයේ ආරම්භය සිද්ධ වෙන්නේ අද වගේ දවසක. ඒ වගේම දැන් ලංකාවේ බෞද්ධ ඉතිහාසය පිළිබඳව සලකලා බලනකොට අද බිනර පොය දවස තවත් පුංචි වැදගත්කමක් තියෙනවා. ඒ මොකක්ද? ඔයාලා දන්නවා අපිට ඊළඟ දවසේ කියන්නේ බුද්ධ චරිතය කොටසේ ඊළඟ දවසේ කතා කරන්න තියෙනවා සත්සත්‍ය පිළිබඳව. එහෙනම් දැන් මේ සත්සත්‍ය හැම අවසන් වෙනකොට අපිට පුද්ගල චරිත දෙකක් හම්බ වෙනවා තපස්සු බල්ලුක කියලා. ඉදිරියේදී හම්බෙන්න තියෙනවා අපිට. අන්නේ තපස්සු බල්ලුක වෙලඳ දෙපායෝ මේ බුදුරජාන් වහන්සේව දැකලා ඇවිල්ලා විනද මීපැණිත් එක්ක දානයක් පූජා කරනවා. ඒ පූජා කරලා තපස්සු බල්ලුක කියන වෙලඳ සමාජිකයෝ දෙන්න බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා අපිට ඔබ වහන්සේව සිහිපත් වෙන්න කුමක් හෝ පූජනීය දෙයක් ලබා දෙන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශීර්ෂ ධාතුව අතගාලා කේශ ධාතුන් වහන්සේලා ස්වල්පයක් මේ තපස්සු බල්ලුක වෙලඳ දෙබෑයන්ට ලබා දෙනවා. ඒ දෙන්න වෙලඳාම යන දෙන්නෙක්නේ ලංකාවට ඇවිල්ලා අද වගේ දවසක තමයි නැත්නම් මේ බිනර පොහොය ආශ්‍රිත දවසක තමයි ගිරිහඬු සෑය නිර්මාණය කරන්නේ. ගිරිහඬු සෑය සමහර කට්ටිය ගිහිල්ලත් ඇති. ත්‍රිකුණාමලය ආසන්නව තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයගේ වැදගත්කම් අද දවසේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අද පොහොය දවසේ හින්දා මම හිතුවා මුලින්ම මේ වගේ පුංචි වැදගත්කම් ටිකක් මතක් කරලා ඉන්න. හරි. අපි එහෙමනම් පසුගිය සතිවල දැන් අපි කතා බහ කරපු දේවල් පිළිබඳව අපි එමු. දැන් පටිච්චසමුප්පාදය ගැන අපි කතා කරන්න පටන් ගත්තා. පටිච්චසමුප්පාදය දේශනා කරන්න බුදුහාමුදුරන්ට හේතුපාදක වුණේ මොන වගේ තත්වයක්ද කියලා අපි කතා බහ කළා. එතකොට ඉන්දියාවේ තිබුණ, ಭಾರತයේ තිබුණ වෙනත් ඉගැන්වීම් නැත්නම් වාදයන් පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ වාදයන් පිළිබඳව සාකච්ඡා කරලා ඒවැ තිබ්බ මිත්‍යා දෘෂ්ටික මතවාද හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේට මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මය දේශනා කරන්න මූලික හේතුවක් වුණා කියලා අපි සාකච්ඡා කළා. ඒ වගේම පටිච්චසමුප්පාදය කියන එකේ තේරුම මොකක්ද කියලා අපි සාකච්ඡා කළා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියලා. ඉතින් ඒ කරුණු කාරණාත් එක්ක අපි කෙටි සූත්‍රය පිළිබඳව කතා බහ කළා. ඒ වගේම මේ පටිච්චසමුප්පාද දර්ශනය යෙදීම් සිද්ධ වෙච්ච අවස්ථාවන් බුද්ධ චරිතය තුළ යෙදීම් සිදු වෙච්ච අවස්ථාවන් පිළිබඳවත් අපි සාකච්ඡා කළා. දැන් අපි ඊට පස්සේ කතා බහ කරන්න පටන් ගත්තේ මේ පටිච්චසමුප්පාදයේ අංග 12 පිළිබඳව. නේද? දැන් ඇත්තටම අපි මේ අංග 12 කියලා කතා කරන්නේ දැන් සමහර කෙනෙක්ගෙන් අහුවහම පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද කියලා කෙලින්ම එකපාරට හේතුඵල ධමයි ඒකේ අංග 12යි. ඇත්තටම දරුවෝ මේ බුදුරජාණන් වහන්සේ මේ අංග 12ක් පදනම් කරගෙන නෙමෙයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ දේශනා කළේ. ඒකට හේතුව තමයි අපිට මේ සමාජයේ එදිනදා අත්විඳින්න වෙන සිදුවීම් තියෙනවා. අපිට දකින්න වෙන සිදුවීම් තියෙනවා, දේවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපේ රූපෙට නැත්නම් අපේ ඇහැට දකින්න දේවල්, කනට අහන දේවල්, අපිට රස විඳින දැනෙන දේවල් මේ හැම දෙයක්ම
අපිට ඇති වෙන්නේ යම්කිසි වූ හේතුවක් පදනම් කරගෙන. අන්න ඒ හේතුව පහදා දෙන්න. එහෙම නැත්නම් ඒක අපිට වටහා ගන්න තමයි මේ පටිච්චසමුප්පාද දර්ශනයේ මූලිකත්වය සහ වැදගත්කම අපිට තියෙන්නේ. ඒ වගේම එච්චරක් නෙමෙයි. දැන් අපිට තියෙන සමහර අවස්ථා ගැටලු ඇති වෙන. ඒ වගේම අපිට යම්කිසි ගැටලුවක් ඇති වුනහම ඒ ගැටලු निराකරණය කරගන්න. අපි කොහොමද ප්‍රශ්නයක් ඇති වුනහම ඒ ප්‍රශ්නේ තවත් ප්‍රශ්නයකට නැත්නම් අර ලින්ක් ගැට්ටකට වැටුනහම ඒක ගැන හොයන්න ගිහලා ලින්ක් පතුලට වැටෙන්නේ නැතුව කොහොමද අපි මේ තත්ත්වෙන් ගොඩ එන්නේ කියන තැනට බුදුදහම ඇසුරු කරගෙන අපි පිළිතුරක් ලබා ගන්නේ කොහොමද කියන දේ තමයි අපිට පටිච්චසමුප්පාදය හරහා අපිට ගන්න තියෙන දේ. දැන් අපි කතා කරන්න පටන් ගත්තා මේ අංග 12 පිළිබඳව. දැන් අංග 12න් කියවෙන්නේ මේ අංග 12 අපිට ඉදිරියේදී වැදගත් වෙනවා. මොකද මේ සංසාර ගමන නවත්වන්න ඒ වගේම යම්කිසි ප්‍රශ්නකින් අපිට අත් මිදෙන්න. ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණා පදනම් කරගද්දී මේ අංග 12 පිළිබඳ අවබෝධය අපිට වැදගත් වෙනවා. ඉතින් අන්න ඒ හින්දා තමයි අපි කතා බහ කරන්න පටන් ගත්තේ. අපි එකෙන් අංග 6ක් පිළිබඳව අංග 5ක් පිළිබඳව පසුගිය සතියේ කතා කළා. අංග 12 මතකයි නේද? අවිද්‍යාව, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ. ඉතින් ඔන්න ඔය කියන අංග 12 පිළිබඳවනේ අපි සාකච්ඡා කරන්න පටන් ගත්තේ. ඉතින් ඒකෙන් අවිද්‍යාව කියන්නේ මේ ලෝකේ තියෙන නැත්නම් ඇත්ත ස්වභාවය හරියට අවබෝධ කරගන්න තියෙන නොහැකියාව අපි අවිද්‍යාව කියලා හැඳින්වුවා. සංස්කාරය කියලා අපි හැඳින්වුවා අපිට අපි කරන්නා වූ යම් යම් දේවල් හරහා අපි පින්පව් රැස් කර ගැනීම. විඥානය කියලා කියන්නේ අපිට පවතිනා වූ සිත සහ ඒ සිත ආශ්‍රය කොටගත්ත අපේ භවගාමී ජීවිතය. නාම රූප කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයන්ගේ පහළවීම පිළිබඳව. අපි මේ පිළිබඳව කතා කළා පසුගිය සතියේ. ඒ වගේම සලායතන කියලා කියන්නේ මේ පංචේන්ද්‍රයන් ඇතිවීම පිළිබඳව. ඒ රස, ශබ්ද, ගන්ධ මේ හැම දෙයක්ම අපිට දැනීම පිළිබඳව තමයි සලායතනෙන් අපි කතා බහ කළේ. ඉතින් ඔන්න ඔය අවස්ථාවට එනකන් අපි බොහොම දීර්ඝව සාකච්ඡා කළා. දැන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්පර්ශය කියන අංගයේ සිට. දැන් මොකද්ද මේ ස්පර්ශය කියලා කියන්නේ? දැන් ඔයාලට ස්ක්‍රීන් එකෙත් පේනවා. මෙතන දක්වලා තියෙන්නේ ඇහැක්. දැන් අපි සාමාන්‍යයෙන් නේද අර ඉස්කෝලේ පොත්පත්වල එහෙම අඳිනකොට ඇහැක් එහෙම නිකන් රවුමක් ඇඳලා මේ විදිහට අඳිනවනේ. දැන් මොකක්ද මේ ස්පර්ශය කියලා අපි හඳුන්වන්නේ? දැන් සරලව නිකන් පොඩි පන්තියක වගේ මොකක්ද ස්පර්ශය කියලා අහුවොත් එහෙම කියයි ඔයාලා. මොකක් හරි ඇවිල්ලා තමන්ගේ හැමේ ස්පර්ශ වුණොත් එහෙම ආයක තමයි ස්පර්ශය කියලා. දැන් අවසාන ශ්‍රේණියේ දරුවෙක් හැටියට ඔයාලා දැනගන්න ඕනේ පුතේ පංචේන්ද්‍රයන් තියෙනවනේ. මොනවද පංචේන්ද්‍රය? ඇස, කන, නාසය, දිව සහ සම. මෙන්න මේ කියන පංචේන්ද්‍රයන්ට. හරිද? පංචේන්ද්‍රයන්ට තමන්ගේ අරමුණු ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා නම්, ඒ කියන්නේ ඇසට පුළුවන් රූපයක් ග්‍රහණය කරගන්න. කනට පුළුවන් ශබ්දයක් ග්‍රහණය කරගන්න. දිවට පුළුවන් රසයක් ග්‍රහණය කරගන්න. ඒ වගේම හමට පුළුවන් ස්පර්ශයක් ග්‍රහණය කරගන්න. ඉතින් මේ වගේ පංචේන්ද්‍රයන්ට පංච අරමුණු ඇවිල්ලා ඝට්ටණය වීම අපි හඳුන්වනවා පස්සය නැත්නම් ස්පර්ශය කියලා. දැන් උදාහරණයක් ගන්නකො ඇහැ හොඳට තියෙනවා නම් සමහර කෙනෙක් තර්ක කරනවා නම් නෑ ස්පර්ශය කියලා කියන්නේ හැමේ ඇවිල්ලා ස්පර්ශ වෙන එක විතරයි කියලා. මෙන්න මේ උදාහරණ පොඩ්ඩක් බලන්න. දැන් අපිට රූපයක් ඇවිල්ලා ඇහැ මේ වලට ස්ක්‍රීන් එකේ පේනා වගේම අපි ගහක් දිහා හැම බලන් හිටියොත් අපිට හොඳට ආලෝකයක් තියෙනවා නම් අපේ ඇහත් හොඳට පේනවා නම් අපිට ඒ ගහ පේනවද නැද්ද? හොඳට පේනවනේ. ඒ ගහ පේනවා. දැන් අපි බැරිලා හරිය මේ ඇහැ වහලා දානවා. මෙතනින් අපේ ඇහැ පියාටෙන් ඇහැ වහනවා. ඒ වැහුවට පස්සේ පරිසරයේ ආලෝකයේ වලෙත් තියෙනවද නැද්ද? ඒ ආලෝකයේ හැමම තියෙනවා. අපිට ඉස්සරහින් තිබ්බ ගහ ඒ විදිහටම තියෙනවද නැද්ද? තියෙනවා. ඒ වුණාට අපිට ගහ පේනවද ඇහැ වහගෙන ඉන්නකොට? නැහැ. ඇයි අපිට පේන්නේ නැත්තේ? මේ ගහේ ප්‍රතිබිම්බය නැත්නම් මේ ආලෝකය ඇවිල්ලා අපේ ඇහි ස්පර්ශ වෙන අවස්ථාව අපි නැති කරලා තියෙන්නේ. ඇහැ වහලා. ඉතින් අන්න ඒ වගේ මෙන්න මේ ස්පර්ශ වෙන දේ පිළිබඳව සහ මේ පංචේන්ද්‍රයන් ගැටීම අපි හඳුන්වනවා සරලවම පස්සේ කියලා. දැන් තව චුට්ටක් අපි ගැඹුරට යනවා. දැන් ස්පර්ශය කියලා හඳුනන දැන් මම ඉස්සෙල්ලා කිව්වේ මොකක් හරි අරමුණක් ඇවිල්ලා අදාළ ඉන්ද්‍රිය ගැටීම ස්පර්ශය කියලා අපිට සරලව හඳුන්වන්න පුළුවන් කියලා. හරිද? තව චුට්ටක් ගැඹුරට ගියාම තව ටිකක් අපිට දීර්ඝව විස්තර කරන්න පුළුවන්. කොමක් හෝ අරමුණක් ඇවිල්ලා අදාළ ඉන්ද්‍රිය ගැටිලා ඒ අදාළ අරමුණ මනසට ගෙන යාම දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය අපි ස්පර්ශය කියලා නැත්නම් පස්සය කියලා හඳුන්වනවා. හරිද? දැන්
මෙන්න මේ උදාහරණෙත් බලන්නකෝ. දැන් සමහර කට්ටිය ඉන්නවා අන්ධ පුද්ගලයෝ ඉන්නවා. එයාලගේ ඇහැ හොඳට තියෙනවා. කියන්නේ ඇහි බාහිර ස්වරූපයෙන් අපි ඉස්සරහින් බැලුවාම ඇහැ හොඳට තියෙනවා වගේ පේනවා. නමුත් එයාලට පේන්නේ නැහැ. පේන්නේ නැති වෙන්න හේතුව තමයි එයාලගේ මොළයටගේ ඒ අදාළ රූපය ගෙනියන ස්නායුව මොකක් හරි ආබාධයකට ලක් වෙලා. හරිද? දැන් බලන්න අර ඉස්සෙල්ලා වගේම ගහක් දිහා බලන් ඉන්නව නම් ඒ ගහත් ඉස්සරහා තියෙනවා නම් ආලෝකයක් පරිසරයේ තියෙනවා නම් ඇහත් හොඳට තියෙනවා නම් ඇයි මෙයාට මේ රූපේ පෙවුන්නේ නැත්තේ? එහෙනම් ඇහැයි මනසයි. දැන් අපි මනස කියලානේ අපි හඳුන්වන්නේ. ඇහැයි මනසයි. දැන් අපි අලුත් විද්‍යාව නම් මොළය කියලා ගමුකෝ. ඇහැයි මොළයයි අතර තියෙන සම්බන්ධතාව බිඳ වැටිලා. නේද? දැන් එතකොට ඔයාලට තේරෙනවද යම්කිසි අරමුණක් අදාළ ඉන්ද්‍රිය ගැටීම නැවතුණත් ස්පර්ශය නතර වෙනවා. හරිද? මේ කනටත් එහෙම තමයි. සමටත් එහෙමම තමයි. හරිද? ඊට පස්සේ ඒ වගේම තමයි අදාළ ඉන්ද්‍රිය මනසත් එක්ක තියෙන සම්බන්ධතාවයේ බිඳ වැටුණත් මේ ස්පර්ශය නැති වෙලා යනවා. ඉතින් ඒ හින්දා ආකාර දෙකකට මේ ස්පර්ශය නැති වෙලා යන්න පුළුවන්. දැන් එතකොට පස්සේ කියන වචනේ නිර්වචනයේ විදිහට ඔයාලා මතක තියාගන්න පංචේන්ද්‍රයන් හරහා ගන්නා වූ අරමුණු මනසට යැවීම තමයි සම්පූර්ණයෙන්ම පස්සේ කියලා අපි හඳුන්වන්නේ. හරිද? මම හිතනවා ඒක පැහැදිලි කියලා. මොකද මම මේක රූපයක් දාලා විස්තර කළේ සමහර කට්ටිය ඔක හරියට අවබෝධ කරගන්නේ නැහැ. සමහර කට්ටිය කියන්නේ මේක ඇවිල්ලා ඉන්ද්‍රිය ගැටීම පමණක් පස්සේ කියලා. එහෙම නෙමෙයි. ඉන්ද්‍රිය ගැටුණ පමණටමදි ඒ ඉන්ද්‍රිය ගැටලා ලබාගත්තා වූ අරමුණ මනස දක්වා අරගෙන යන්නත් ඕනේ. ඊට පස්සේ අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය ආකාරයෙන් තමයි අපිට පස්සේ විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ හත්වෙනි අංගය විදිහට අපිට හම්බෙනවා වේදනා. වේදනා කියන අංගය අපිට හම්බෙනවා. මොකද්ද මේ වේදනාව කියලා කියන්නේ? දැන් බලන්න අපිට යම්කිසි අරමුණක් අපිට ලැබුණාම දැන් උදාහරණයක් ගන්නකො මොකක් හරි රූපයක් අපි දකිනවා. ඒ රූපය දැක්කහම අපිට හිතෙනව නේද මේක නම් හරි ලස්සන රූපයක් කියලා සමහර වෙලාවට හිතෙනවා. සමහර වෙලාවට හිතනවා අපෝ මේක මහ කැත රූපයක්. එහෙමත් හිතනවනේ. කැත එකක් දිහා නම් ආයේ අපි හැරලවත් බලන්නේ නැහැ. හැබැයි ලස්සන මොකක් හරි දැක්කොත් එහෙම හැරි හැරිත් බලනවා. ඒකනේ ස්වභාවය. අන්න ඒ වගේ තමයි අපි යම්කිසි ස්පර්ශයක් ලැබුණට පස්සේ ස්පර්ශය කියලා කියන්නේ රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, රසයක් වෙන්න පුළුවන්, ගඳක් සුවඳක් වෙන්න පුළුවන්. නැත්නම් සමට දැනෙන වේදනාවක් වෙන්න පුළුවන්. දැනීමක් වෙන්න පුළුවන්. හරිද? මෙන්න මේ වගේ ලැබිච්ච ස්පර්ශයන් නැත්නම් පස්සයන් අපිට දැනෙන විදිහ වේදනාව. නැත්නම් මනසට දැනෙන විඳීම. මෙන්න මේක තමයි අපි වේදනාව කියලා හඳුන්වන්නේ. හරිද? දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ ඇහැට රූපයක් ඒ වගේ දැක්කහම ලස්සන දෙයක් නම් හැරි හැරි බලනවා, එපා දෙයක් නම් ආය හැරලවත් බලන්නේ නැහැ. ලස්සන සින්දුවක් එහෙම වුණොත් කොහොමද? 10 පාරක් වුණත් එක දිගට අහයි. ඒත් අර මෙලොරහක් නැති සින්දුවක් එහෙම අහන්න හම්බුනොත් අහන්නේ නැහැ. එතනින්ම පොඩ්ඩක්වත් අහන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරලා යනවා. ඒ වගේ තමයි හැමදේම. රස කෑමක් හම්බුනොත් හොය හොය ගිහිල්ලා නැවත නැවත කනවා. කටේ තියන්න බැරි තිත්ත මොකක් හරි එහෙම හම්බුනොත් එහෙම ඒක ප්‍රතික්ෂේප කරනවා. නේද? ඉතින් ඔන්න ඔයගේ තමයි අපිට දැනෙන වේදනාවන් තියෙනවා. ඒ වේදනාව දැන් අපි පංචද්වාරය විතරක් නෙමෙයි මනසට මේ සය ద్వාරයන්ට නැත්තම් ලැබෙන අරමුණු අනුව ඇති වෙන විඳීම අපි හඳුන්වනවා වේදනාව කියලා. හරිද? දැන් මේ වේදනාව මොකක් හරි දැනුණාට පස්සේ අපි කියමුකෝ අපි මොකක් හරි ආස කෑමක් තියෙනවා. ඒ ආස කෑමක් නැත්තම් රස කෑමක් අපිට ලැබුණාට පස්සේ අපි ඊළඟට මොකද කරන්නේ? එකපාරක් අපි කෑවා කියමුකෝ මොකක් හරි රස කෑමක්. හරිද? මොකක් හරි රස කෑමක් වල කනවා. කෑවට පස්සේ ඒකේ රස දැනිලා ඊට පස්සේ මොකද කරන්නේ? තව නැද්ද? තව නැද්ද කියලා හොයන් යනවා. ඊට පස්සේ කඩේකට හොයාගෙන ගිහිල්ලා ඒකම අරගෙන කනවා. නේ? අපිම හොයාගෙන යනවනේ අපිට ආස හිතෙනවනේ. අන්න ඒ ආසාව අපි හඳුන්වනවා තණ්හාව කියලා. හරිද? අන්න ඒ ආසාව අපි හඳුන්වනවා තණ්හාව කියලා. හරිද? ඒ කියන්නේ අපි ඒ දෙයට ඇලෙනවා. රූපයක් දැක්කොත් එහෙම අපි ඒ දෙයට ඇලෙනවා. ඒකනේ ආපහු මේ පස්සේ හැරි හැරි බලන්නේ. නේද? හැරි හැරි බලනවා. ඊට පස්සේ රසයක් දැනුනොත් එම් හොයාගෙන ගිහිල්ලා කනවා. ශබ්දයක් ලස්සන එකක් ඇහුනොත් එහෙම ඒක නැවත නැවත අහනවා. ඉතින් ඒ වෙන්නේ අපිට ඇති වෙන ඇලීමක් හින්දා. හරිද? ඒ වගේම ගැළපෙන්නේ නැති දෙයක් හම්බුනොත් ඒක අතහැරලා දානවා. හරිද? එතකොට තණ්හාව කියන්නේ මොකක්ද කියලාත් ඔයාලට යම් අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ උපාදාන. මොකක්ද මේ උපාදාන කියලා කියන්නේ? දැන්
ඔයාලා දැන් මොකක් හරි ආසදයක් ඔයාලට ලැබුණාට පස්සේ කාටවත් ඒක නොදී ඉන්න පොඩි දෙයක් තියෙනව නේද? ඒ කියන්නේ අපි කියමුකෝ ඔයාලට හම්බෙනවා මොන හරි කෑම පැකට් එකක්. රස කෑම පැකට් එකක් ඔයාලට හම්බෙනවා. කවුරු හරි ඇවිල්ලා මේක කාගේද මේ මාත් මේකෙන් කන්නද කියලා අහුවොත් එහෙම ඔයාලා මොකද කියන්නේ? එපා එපා ඔක මගේ. අනිවාර්යෙන් කියනවනේ. ඔක කන්න එපා ඔක මගේ. ඊට පස්සේ තමන්ගේ මොකක් හරි විසිතුරු යමක් තමන් ගාව තිබ්බොත් එහෙම සෙල්ලම් බඩුවක් හරි නැත්නම් ලස්සන පෙන්සිල් බොක්ස් එකක් හරි මොකක් හරි ඒ වගේ එකක් තිබුණොත් එහෙම කවුරු හරි අරගෙන ඒක සෙල්ලම් කරන්න හරි මොකක් හරි එකට ගන්න හදනකොට ඔයා මොකද්ද කියන්නේ? එපා ඔක ගන්න එපා ඔක වැඩේ ඔක මගේ. හැම වෙලේම කියනව නේද ඔක මගේ. ඔක මට අයිති එකක්. එහෙම කියනව නේද? ඇයි එහෙම කියන්නේ? ඔක මට අයිති එකක් කියලා කියන්නේ ඇයි? ඔක මගේ කියලා කියන්නේ ඇයි? මම මේකට ආස හින්දානේ. මම මේකට ඇලිලා ඉන්න හින්දා. එතකොට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් අපි යම් කිසි දෙයකට ආසාවෙන් ඇලිලා ඉන්නවා නම් අපි ඒ දේ දැඩිව අල්ලගෙන ඉන්නවා. මේක මගේ. මම කාටවත් දෙන්නේ නැහැ. කවුරු හරි මේක ගන්න આવුත් මම එයාට ගහනවා. මම කොහොම හරි ආව එළවනවා. නේද? ඒ වගේ හැඟීමෙන් දැඩිව අල්ලා ගන්නවා. අන්න ඒ දැඩිව අල්ලා ගැනීම තමයි පුතේ උපාදානය කියලා කියන්නේ. හරිද? මොන හරි ගැටලු ඇති වුණොත් එහෙම අහන්න. මම බොහොම සැකෙවින් තමයි මේ විස්තර කරගෙන යන්නේ. මොකද ගොඩාක් ගැඹුරින් මේවත් විස්තර කරන්නත් නැහැ ඔයාලට. ඒ හින්දා දැන් ඇත්තටම ගැඹුරින් විස්තර කරොත් එහෙම මේ වගේ සරල වචනකින් දෙකකින් විස්තර කරන්නත් බෑ. එහෙනම් මම මේ සරලව අවබෝධයක් ගන්න තමයි මේ සරලව කියන්නේ. හරි. අන්න උපාදානය කියන්නේ මොකක්ද කියලා ඔයාලට පුංචි වැටහීමක් තියෙනවා. ඊට පස්සේ භව 10 වෙනි අංගයේ විදිහට අපිට හම්බෙන්නේ භව. භව කියන්නේ මොකක්ද? භව කියලා කියන එකෙන්ම තේරෙනවා අපිට භවගාමී ජීවිතය පවත්වා ගන්නවා. ඒ කියන්නේ මොකක්ද? අපේ සංසාර ගමන කැඩෙන්න දෙන්නේ නැතුව පවත්වා ගන්න මේ භව කියන අංගයේ හින්දා. දැන් මම මෙහෙම අහුවොත් එහෙම ඔයාලගෙන් ඔයාලට හිතක් ඇති වෙන්නේ නැති වෙලාවක් තියෙනවද? ඒ කියන්නේ එක හිතක් ඇතිවලා දැන් මම මෙහෙම කිව්වොත් එහෙම බල්ලෙක්, පූසෙක්, ඔටියෙක්, නරියෙක්, ජිරාෆ් කෙනෙක්. දැන් ඔහොම මම එක දිගට කියාගෙන යනකොට ඔයාලට ඒ සත්තුන්ගේ රූප ටික මැවෙනවනේ. නේ? ඒ මැවෙනකොට ඔයාලට තේරෙනවද නිකන් සත්තු දෙන්නෙක් අතර නිකන් හිස් අවකාශයක් තියෙනවා නිකන් එකපාරට බල්ලගේ රූපේ වැටෙනවා හිතට. ඊට පස්සේ කළු ස්ක්‍රීන් එකක් හරි සුදු ස්ක්‍රීන් එකක් හරි වගේ එකක් වැටෙනවා. ඊට පස්සේ පූසගේ රූපේ වැටෙනවා. ඊට පස්සේ ආය කළු හරි සුදු හරි ස්ක්‍රීන් එකක් වැටෙනවා. එහෙමද මාරු වෙවි යන්නේ? එහෙම නෑනේ. අර එක දිගටම මේ රූප ටික එක දිගට අපිට මතක් වීගෙන යනවානේ. බල්ලා කොට මේ බල්ලා පූසා කොටියා වලහා මේ විදිහට ඒ රූප ටික එක දිගට මතක් වීගෙන යනවා අපිට. ඉතින් ඔන්න ඔය වගේ අපිට කිසිම හිස්තැනක් හිඩසක් නැතුව එක දිගට අපේ සිත් ටික ඇති වෙනවා. අපි කියන එකට සිත් පරම්පරාවල් ඇති වෙනවා කියලා අපි ඉදිරියට ඉගෙන ගන්නවා. සිත් පරම්පරාවල් ඇති වෙනවා කියලා අපි කියනවා. ඉතින් මේ සිත් පරම්පරාවල් අතර හිස්තැන් පවතින්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපිට මේ ජීවිතය පවත්වාගෙන යන්න අපිට විතරක් නෙමෙයි සතුන්ටත් එහෙම තමයි පවත්වාගෙන එක දිගට සිත් ටිකක් තියෙන්න ඕනේ. කිසියම් අවස්ථාවක මේ සිත කැඩලා ගියොත් එහෙම නරුණා තමයි. හරිද? ඉතින් අන්න ඒ වගේ මේ එක දිගට චිත්ත පරම්පරාව සිත් පරම්පරාවල් පවත්වාගෙන යන්න ඒ වගේම කෙනෙක්ගේ භවගාමී ජීවිතය පවත්වාගෙන යන්න හේතු වෙන්නේ සංසාර ගමන පවත්වාගෙන යන්න හේතු වෙන්නේ උත්පත්තිය සහ මරණය මෙන්න මේ දෙක නිසි ආකාරයෙන් පවත්වාගෙන යන්නේ මෙන්න මේ භව කියන අංගය. මෙන්න මේ භව කියන අංගයේ හින්දා තමයි අපේ සංසාර ගමන දිග්ගැසි දීර්ඝව අපිට ගමන් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි සංසාර ගමනට නැත්නම් භවගාමී ජීවිතයට ඇලුනට පස්සේ මොකක්ද වෙන්නේ? අපි මොකක් හෝ භවයක උත්පත්තිය ලබනවා. අන්නේ උත්පත්තිය ලැබීම තමයි අපි හඳුන්වන්නේ ජාති කියලා. දැන් ඇත්තම උත්පත්තිය ලැබීම කියලා කියන්නේ යම්කිසි තැනක උත්පත්තිය ලැබලා ඇති වෙන පළවෙනි සිත. හරිද? ප්‍රතිසන්දි සිත. අපි ඉදිරියේදී ඉගෙන ගන්න ওই වචන. මම ඒ වගේ බර වචන වලට යන්නේ නැතුව මම මේ කියන්නේ මොකද කෙනෙක්ට ගැටීමක් ඇති වෙන්න පුළුවන් මේ මොකද්ද මේ වචනේ තේරුම කියලා. අපි ඉදිරියේදී ඉගෙන ගන්න හින්දා මම එතෙන්දී මේ වචන වල තේරුම් පැහැදිලි කරන්න. දැනට දැනගන්න ජාතිය කියලා කියන්නේ යම්කිසි භවයක උත්පත්තිය ලැබුවාම එයාට ඇති වෙන පළවෙනි සිත. මේ තමයි ජාතිය. මෙන්න මේ විදිහට ඉපදෙනවා යම්කිසි භවයක ඉපදෙනවා විතරක් නෙමෙයි ඊට පස්සේ මොකද වෙන්නේ? වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. නේ? ඉපදුනා නම් එයා වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. අන්න ඒක තමයි 12 වෙනි අංගයේ විදිහට මේ දක්වලා තියෙන්නේ ජරා මරණ කියලා. යම්කිසි කෙනෙක් උපන් දෙයක් තියෙනවා නම් ඒ කෙනාගේ ශරීරය දි รา පත් වෙනවා අවසානයේ මරණයටපත් වෙනවා. ඉතින් ඔන්න ඔය කියන චක්‍රයේ අපිට දිගින් දිගටම ගමන් කරන්න සිද්ධ වෙනවා. මේ වලට පේනව නේද චක්‍රයක් විදිහට තමයි මේ තියෙන්නේ.
හැම වෙලෙම බලන්න අපි මරණයක් වුණාට පස්සේ නැවත අපි සංසාර ගමනේ ගමන් කරනවා. අයියේ අවිද්‍යාව හින්දා. අවිද්‍යාව කියන්නේ මොකක්ද? මේ ලෝකේ තියෙන ඇත්ත ස්වરૂපය අපිට අවබෝධ කරගන්න තියෙන බැරිකම. ඒ කියන්නේ මොකක්ද? නිර්වාණය අපිට අවබෝධ කරගන්න තියෙන නොහැකියාව හින්දා තමයි අපි මේ සංසාර ගමන යන්නේ. අපිට යම් කිසි අවස්ථාවක පුළුවන් නම් මේ සියලු කෙලෙස් ධර්ම ටික යටපත් කරලා නිර්වාණය සාක්ෂාත් කරගන්න අපි මේ අවිද්‍යාව කියන සාධකය නැති කරලා දානවා. අවිද්‍යාව නැති කරලා දැම්මනම් එතනින් එහා මේ චක්‍රය නැත්නම් මේ රවුම තියාගන්න බෑ. දැන් උදාහරණයක් විදිහට මේ කරත්ත රෝදයක් කියලා ගන්නකො. කරත්ත රෝදේ එක දිගට රවුමට තියෙනකම්ම ඕන තරම් දුර අපිට රෝල් කරගෙන යන්න පුළුවන් නේ. අපි යම්කිසි තැනකින් මේ රෝදේ කඩලා දැම්මොත් එහෙම අපිට පුළුවන් ද මේ රෝදේ කරකවගෙන යන්න තල්ලු කරගෙන බැහැනේ. අන්න ඒ වගේ තමයි මේ අංග 12න් යුක්ත මේ සම්පූර්ණ චක්‍රය අපිට යම්කිසි අවස්ථාවක බිඳලා දාන්න පුළුවන් නම්, ඒ කියන්නේ අවිද්‍යාව නැති කරලා දාන්න අපිට පුළුවන් නම් අපිට පුළුවන් ඉපදීම නැති කරලා දාන්න. ඒ වගේම මරණය නැති කරලා දාන්නත් පුළුවන්. ඉපදීම සහ මරණය නැති කරනවා කියලා කියන්නේ මොකක්ද? මේ සංසාර ගමන අවසන් කරනවා කියන කාරණාව. ඒ කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියන දේ. ඉතින් ඔන්න ඔය තැනට යන්න අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්ට එනකම් මොනවා හරි ගැටලුවක් තියෙනවද ඔයාලට? තියෙනවනම් chat box එකට දාන්න. එහෙම නැත්නම් mic එක unmute කරලා අහන්න. හරි මොනවා හරි ප්‍රශ්නයක් එනකම් මම ඉදිරියට කරගෙන යන්නම්. දැන් අපි මේ පටිච්චසමුප්පාදය කියන අංග 12 කතා කරාම මේ අංග 12 හුදේකලාව තියෙන අංග 12ක් නෙමෙයි. තනිව තියෙන අංග 12ක් නෙමෙයි. මේ අංග 12 එකිනෙකට සම්බන්ධයි. මේ සම්බන්ධතාවය පදනම් කරගෙන, ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා පෙන්වන්නේ මේ රෝදයක්. මේ රෝදේ ඉදිරියට කැරකෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ඉන්න මම පෙන්නන්නම්. පේනව නේද? හරි. මෙන්න මේ විදිහට අපේ ඔර්ලෝසුව කරකිනවා වගේ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මෙන්න මේ ආකාරයෙන් ඉදිරියට අපේ මේ අංග 12 ක්‍රියාත්මක වෙනවා නම් අපි සංසාර ගමනේ ගමන් කරනවා. හරිද? අපිට යම්කිසි අවස්ථාවක පුළුවන් නම් මේ රෝදේ අනිත් පැත්තට කරගවන්න. හරිද? ඒ කියන්නේ මේ එකින් එක නැති කරගෙන එන්න අපිට එතකොට පුළුවන් වෙනවා නිර්වාණය සාක්ෂාත් කරගන්න. දැන් එතකොට ඔයාලා දැනගන්න ඕන කරුණ තමයි එතෙන්දී සංසාර ගමනේ ගමන් කරන පුද්ගලයෙක්ට භව චක්‍රයේ ගමන් කරන කෙනෙක්ට මෙන්න මේ ඉදිරියට තමයි මේ අංග 12 ක්‍රියාත්මක වෙන්නේ. ඒ ඉදිරියට ක්‍රියාත්මක වීම අපි හඳුන්වනවා අනුලෝම කියලා. ඉදිරියට. ඊට පස්සේ ආපස්සට ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒක හඳුන්වනවා පටිලෝම කියලා. හරිද? ඔන්න ඔය විදිහට අපිට මේ පටිච්චසමුප්පාදයේ ආකාර දෙකක් පවතිනවා කියලා කොටස් දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. දැන් ඇත්තටම මේ පටිච්චසමුප්පාදයේ මේ ටික අපි ඉගෙන ගන්න විෂයක් හැටියට හොඳද? විෂයක් හැටියට තමයි ඉගෙන ගන්න. දැන් ඉදිරියේදී අපි කතා කරනවා මේ පටිච්චසමුප්පාදය අපේ ජීවිතේට වැදගත් වෙන්නේ කොහොමද කියලා. දැන් විෂයක් වශයෙන් අපිට දැනගත යුතු කරුණු ටික තමයි මේ. හරිද? එහෙනම් දැන් විභාගයක් කියලා එකක් තියෙනවානේ. අනේ විභාගයක් තියෙන හින්දා ඒ විභාගෙ ලියන්න අවශ්‍ය වෙන කරුණු ටික තමයි මේ කියලා දෙන්නේ. හරිද? දැන් එතකොට අපි ඉදිරියේදී කතා කරනවා අපිට ජීවිතේ යම් කිසි මට්ටමකින් හොඳින් පවත්වාගෙන යන්න මේ පටිච්චසමුප්පාදය වැදගත් වෙන්නේ කොහොමද කියලා. දැන් බලමු අපි අනුලෝම පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද සහ ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. දැන් මම කිව්වා ඉදිරියට ක්‍රියාත්මක වෙන ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් මේ අංග 12 අපි හැඳින්වුවා අනුලෝම පටිච්චසමුප්පාදය කියලා. එතකොට බලාගන්න එක ලියන හැටි අවිජ්ජා පච්චයා සංඛාරා පච්චයා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලආයතනං සලආයතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදාන උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සම්භවಂತಿ. මෙන්න මේ විදිහට තමයි අනුලෝම පටිච්චසමුප්පාදය පිළිබඳව දැක්වෙන්නේ. මේ ටික මතක තියාගන්න ඕනේද කියලා අහලා තියෙනවා. අංග 12 නම් මතක තියාගන්න ඕනේ. අංග 12 මතක තියාගන්න ඕනේ කියලා මම කිව්වේ. අංග 12 ඔයාලට මතක නම් මෙන්න මේ අනුලෝම පටිලෝම එයාලා අහන විදිහකට අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මොකද සරල ක්‍රමවේදයක් තමයි මේක නිර්මාණය කිරීමේදී තියෙන්නේ. මේ අංග 12 පාඩම් තියෙන්න ඕනේ. මොකද විභාගයට ගියාම
මේ අංග 12 කොහෙන්වත් ඔයාලට පේපර් එකේ පැත්තකින්වත් සපයන්නේ නැහැ. ඒ හින්දා අංග 12 පාඩම් තියෙන එක නම් වැදගත්. හරි. එතකොට බලන්න පුතේ අවිජ්ජා කියන පළවෙනි අංගය අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා සංඛාරා කියන දෙවෙනි අංගයත් එක්ක සම්බන්ධ කළා. ඒ බලන්න දෙවෙනි සහ තුන්වෙනි අංග සම්බන්ධ කරන්නේ සංඛාර පත්‍ය විඥානං. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ අංග 12 සම්බන්ධ කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම අනුලෝම පටිච්චසමුප්පාදය නම් කරන්න කියලා මෙන්න මේ විදිහට තමයි ඔයාලා නම් කරන්න ඕනේ. නැතුව අංග 12 ඉදිරියට නිකන් පහලට ලිව්වා කියලා ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? එතකොට මතක තියාගන්න අනුලෝම විදිහට ලියන්න මේ විදිහට. දැන් මේ වගේ තමයි මේ ඉදිරියට ක්‍රියාත්මක වෙන පටිච්චසමුප්පාදය අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. හරිද? දැන් තව ඉස්සරහට අපි තව උදාහරණ ටිකක් කතා කරමු. හරි. පටිලෝම කියලා ගන්නේ මම කිව්වා නැති කරගෙන එනවා. මේ කියන්නේ මේ භවගාමී ජීවිතය අවසන් කරන්න තමයි අපි මේ පටිලෝම විදිහට ආපස්සට මේ දේවල් ක්‍රියාත්මක කරන්නේ. බලන්න ඒක ලියන විදිහ පටිලෝමව පටිසමුපාදය අපි ලියන්නේ අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා. සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා. මෙන්න මේ විදිහට නිරෝධෝ නිරෝධා විදිහට තමයි මේ අංග 12 අපි ලියාගෙන එන්නේ. හරිද? අර ගොඩාක් හිතේ කලබලයක් ඇති කරගන්න එපා. මට මේක කොහොමද ලියන්නේ කොහොමද මතක තියාගන්නේ? දැනට මේක දැකලා හුරු කරගන්න. දැනට දැකලා හුරු කරගන්න, අහලා හුරු කරගන්න අපිට ඉදිරියේදී මේක පාඩම් කරගන්න මතක තියාගන්න පුළුවන්. මොකද අපිට ඉස්සරහදී ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට එහෙම නිතරම හම්බෙන ප්‍රශ්න ටිකක් තමයි මේ. ඉතින් ඒ හින්දා ඔයාලට විභාගයට යන්න කලින් මේ ටිකම 10 15 තවම අපහු ලියන්න හම්බෙනවා. ඉතින් ඒ හින්දා මේක මතක තියාගන්නත් පුළුවන්. දැනට මම කියන දේ තමයි අංග 12 පාඩම් කරගන්න. අංග 12 මතක තියාගන්න. එතකොට අපිට පුළුවන් හිමින් සැරේ මේ අනුලෝම සහ පටිලෝම පටිච්චසමුප්පාදයන් කතා කරගෙන යන්න. හරි. මම ලොකු වෙලාවක් හිතන්න ගන්නෙත් නැහැ. මොකද මේ අපි ඉදිරියේදී මේ පිළිබඳව කතා කරන්න හින්දා. දැන් තව උදාහරණයක් මම මෙතෙන්දී අරගෙන තියෙනවා. අනුලෝම පටිච්චසමුප්පාදය මෙන්න මේ විදිහට අපිට සමීප කරන්න පුළුවන්. අපි ගාව පහනක් තියෙනවා නම් ඒ පහනේ ආලෝකයේ තියෙනකොට අපිට පුළුවන් කියන්නේ මේ ආලෝකය ඉපදුනේ මේ පහන හින්දා කියලා. නේද? දැන් එතකොට ඒ වගේ තමයි පහන මූලික කරගෙන පහන හේතුවක් වෙලා ආලෝකය ඉපදුනා. නේ? එතකොට පහන කියන මේ හේතුවේ ඵලය උනේ මොකක්ද? ආලෝකය. ඒ වගේම තමයි ආලෝකය උපදින්න හේතුනේ මොකක්ද? පහන. නේද? දැන් අපි පහන නිමල දැම්මනම් ආලෝකයක් නැහැ. එතකොට අපිට කියන්න පුළුවන් ආලෝකය නැති කරලා දාන්න ඕන නම් පහන නිවන්න ඕනේ. ඒකම තමයි මේ කියන්නේ. සංසාර ගමනේ ගමන් කරනවා නම් අර පහන ආලෝකයයි වගේ තමයි. අපි ගාව මේ කෙලෙස් ධර්ම තියෙනකන් අපි දිගින් දිගට ගමන් කරගෙන යනවා. අපිට සංසාර ගමන නවත්තලා දාන්න ඕන නම් භවගාමී ජීවිතේ නවත්තලා දාන්න ඕන නම් මේ කෙලෙස් ධර්ම ටික නැති කරලා දාන්න ඕනේ. ඒ තමයි සරලවම අපිට මේකෙන් ගන්න තියෙන දේ. හරි. දැන් ඔන්න අපි තියරි ටික නැත්නම් අර විෂයක් වශයෙන් ඉගෙන ගත යුතු කාරණා ටික කතා බහ කළා. හරිද? මේ වෙනුත් තේරෙන්නේ නැති මොනවා හරි තිබ්බොත් ඔයාලා අහන්න මම නැවත කියලා දෙන්න. දැන් අපි එන්නේ අපේ ජීවිතේ මේ පටිච්චසමුප්පාදය වැදගත් වෙන්නේ ඇයි? සහ අපි කොහොමද ඒක යොදාගන්නේ? අපිට මොකටද මේක කියන්නේ? ඔන්න ඔය දේ පිළිබඳව කතා කරන් තමයි අපි දැන් එන්නේ. හරිද? දැන් ඇත්තටම ඔයාලට නිකන් ওই වචන ටිකක් අංග 12ක් මේ කෙටි සූත්‍රයක් ඉගෙන ගත්තා කියලා ජීවිතේට මොනවද එකතු කරගන්න ලැබෙන්නේ කියලා දෙයක් අවබෝධ වෙන්නේ නැහැ. දැන් මූලිකව තව එක කරුණක් මම කියන්න. පටිච්චසමුප්පාද දර්ශන කරනවා. දැන් අපිට මූලිකව තියෙන දුකක්නේ. මේ දුක අපිට ආකාර දෙකකට නැත්තම් අපිට දැනෙන දුක ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. මේ ආකාර දෙක තමයි අපේ හිතට දැනෙන දුක. හරිද? පළවෙනි එක තමයි අපේ හිතට දැනෙන දුක. දෙවෙනි වර්ගය තමයි අපි හැමෝටම දැනෙන දුක.
නැත්නම් මුළු සමාජයකට දැනෙන දුක. මෙන්න මේ කරුණු දෙක මූලික කරගෙන තමයි අපි දැන් කතා කරන්නේ නැතුව. තමන්ට දැනෙන දුක අපි හඳුන්වනවා පුද්ගලානුබද්ධ දුක හෙවත් චිත්ත සංතානගත දුක කියලා. මුළු මහත් සමාජයකටම ඇතිවන යම්කිසි ප්‍රශ්න වේවා, ගැටලු වේවා, මොනවා හෝ දෙයක් වේවා අපි මේ දේවල් හඳුන්වනවා සමාජගත දුක කියලා. හරිද? දැන් එතකොට ඔයාලට ඇතිවෙන, ඔයාලගේ හිතේ ඇතිවෙන දුක් සහිත තත්වයන් මොනවද? නේද? දැන් බලන්න යම්කිසි රණ්ඩුවක් වුණොත් එහෙම ඔයාලගේ යාළුවොත් එක්ක රණ්ඩු වෙනවා. මොකක් හරි රණ්ඩුවක් වුණොත් එහෙම ඒ වෙන අරගලයේ හින්දා අපේ හිතට දුකක් දැනෙනවද නැද්ද? දුකක් දැනෙනවනේ. තමන් ඔයාලත් එක්ක විතරම හිටපු යාළුවෝ තරහ වෙලා යනවා. දුකයිද නැද්ද? දුකයි. ඊට පස්සේ ඔයාලා අතර තියෙන සමගිය නැති වෙලා යනවා. දුකයිද නැද්ද? දුකයි. ඊට පස්සේ අපිට සල්ලි නැත්තම් නේද? අපිට අවශ්‍ය දේවල් ගන්න අපිට මුදල් හදල් හරියට නැත්තම් දිලිඳුකම තියෙනවා නම් අපි ගාව. අපිට දුකයිද නැද්ද? දුකයි. අනිත් අයට අර එහෙම තියෙනවා අපිට මෙහෙම නැහැ. දුකයිද නැද්ද? දුකයි. ඊට පස්සේ තවත් කෙනෙක් අපිව පහත් කරලා කතා කරනවා නම් නැත්නම් පහත් කරලා සලකනවා නම් සමාජ විෂමතාවයකින් යුක්තව අපිට සලකනවා නම් ආවට දුකයිද නැද්ද? දුකයි. නේද? ඊට පස්සේ මේ දේහින්දම අපි මොකක් හරි දෙයක් අපිට හොරකම් කරන්න හිතුනොත් එහෙම අපිට කන්න නැහැ. සල්ලි නැති හින්දා කන්න නැහැ කියලා හිතමුකෝ. කන්න නැතුව මම මොකක් හරි ගිහලා හොරකම් කරනවා. කන්න දෙයක්. ඒ වෙලාවේ අහු වුණොත් එහෙම ඒ අවස්ථාවේ විඳින්න වෙන දුක් වේදනා හින්දා ඔයාලගේ හිතට ඇති වෙන සතුටක්ද දුකක්ද? දුකක් නේ. ඉතින් මේ හැම දෙයක්ම අපි බැලුවේ දුක කියන තැනට. ඉතින් ඔන්න ඕ වගේ ඔයාලගේ හිතට ඇති වෙන දුක කොහොමද මේ පටිච්චසමුපාදයට එක්ක ගලපගන්නේ? අන්න ඒ පිළිබඳව තමයි අපි කතා කරලා යම් දෙයක් ඉගෙන ගන්න ඕන වෙන්නේ. දැන් අපි මෙතනින් ගමු දිලිඳුකම. හරිද? දැන් මම ඔයාලගෙන් අහුවොත් එහෙම අපි දිලිඳු නම් يعني අපිට සල්ලි නැත්තම් ඒ සල්ලි නැති බව හින්දා ಗುಣ යහපත්කම් වලින් පිරිහිච්ච සමාජයක් ඇති වෙන්න පුළුවන්ද බැයිද? ಗುಣ යහපත්කම් වලින් පිරිහිච්ච සමාජයක් ඇති වෙන්න පුළුවන්ද බැයිද? පැහැදිලිවම අපිට දෙන්න පුළුවන් උත්තරේ තමයි පුතේ පුළුවන් නේ. දැන් මට මම ඉස්සරත් ගත්ත උදාහරණයක්. මට සල්ලි නැත්තම් කැමක් ගන්න බඩගින්න ඉඳලා බැරිම තරම් මොකද්ද කරන්න හිතෙන්නේ? කොහෙන් හරි තියෙන තැනකින් දෙයක් ගන්න හිතනවානේ. සල්ලි නැත්තම් හොරකම් කරලා හරි ගන්න හිතනවා. නේ. අන්න ඒ වගේ දැන් මම දුප්පත් ඉඳ මම එහෙම කරනකොට තව කට්ටිය ඒ දේම කරනවා. ඒ දේම කරනකොට මුළු මහත් වූ පිරිසක්ම එකතු වෙලා එකම දේ කරනවා. එතකොට මේක සමාජ ප්‍රශ්නයක් වෙනවා. හරි දැන් බලමු අපි ඒක. දැන් චක්කවර්ති සීනත් සූත්‍රයේදී මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ මම ඔයාලට කියපු කරුණ පිළිබඳව. මහණෙනි දුප්පතුන්ට ධනය දෙන්නේ නැති කල්හි දිලිඳුකම වැඩි වෙනවා. දිලිඳුකම වැඩි වීම හින්දා සොරකම වැඩි වෙනවා. සොරකම නිසා අවි ආයුධ භාවිතය බහුල වෙනවා. අවි ආයුධ භාවිතය බහුල වීම නිසා ප්‍රාණඝාතය ඇති වෙනවා. ඒ කියන්නේ කෙනෙක්ව මරන්න පෙළඹෙනවා. ප්‍රාණඝාතයේ හින්දා මම මැරුවේ නෑ කියලා බොරු කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? අහවලා වෙන්න ඇති මැරුවේ මේ කෙනාව මැරුවේ කියලා කේලම් කියන්නත් පටන් ගන්නවා. ඉතින් මේ බොරුව කේලම හින්දා හැම වෙලෙම ආස දේවල් හොයාගෙන යන්න නැත්තම් ආස දේවල් එක්ක ගැටෙන්න මිනිස්සු පුරුදු වෙනවා. ඉතින් බොරු කිය හොරගම් කරනවා. බොරු කියනවා හොරගම් කරනවා. අන්න ඒක තමයි මේ කාමසේවනත් එක්ක ගැටෙනවා. දැන් එහෙම වෙලා කෙනෙක් චෝදනා කරාට පස්සේ බයින්න යනවා. නෑ ඔයා තමයි හොරගම් කළේ. ඔයා මම දැක්කා ඔයා තමයි හොරගම් කළේ කියලා කිව්වොත් එහෙම ඉතින් කියන්න තියෙන ඔක්කොම දේවල් කියලා බයිනවා. ඔයා කොහොමද කියන්නේ මම හොරගම් කළේ නෑ. ඔයා බොරු කියන්න එපා කියලා ඔන්න ඊට පස්සේ රළු වචන හිස් වචන හොමාරු වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න මේ පුරුදු වෙලා තියෙන හරි දෙයකටද වැරදි දෙයකටද හොරකම කියන්නේ මොකක්ද? හරි දෙයක්ද වැරදි දෙයක්ද? අධාර්මික දෙයක් නේ. එතකොට මේ හොරකමට මූලික වෙලා ඊට අමතරව බොරු කියනවා, හිස් වචන කියනවා, රළු වචන කියනවා, කේලම් කියනවා, ප්‍රාණඝාතය කරනවා. මේවා ගොඩාක් දේවල් කරනවා. ඉතින් මේ හින්දා සමාජය තුළ දැන් බලන්න ඔයා දුප්පත් හින්දා තමයි හොරකම් කරන්න පටන් ගත්තේ. ඒ වුණාට දැන් මේක හොරකම හින්දා මුළු මහත් වූ සමාජයකටම පැතිරිලා තියෙනවා මේ බොරු දේ. නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටිය පැතිරිලා තියෙනවා. අධර්මය පැතිරිලා යනවා. ඒ පැතිරිලා ගිහලා ගොඩ දෙනෙක් හොරකම් කරන්න පටන් ගත්තට පස්සේ හැමතැනම හොරකම් වෙනවා. හැමතැනම අවියායුධ තියෙනවා. හැමතැනම මිරිමරුම් සිද්ධ වෙනවා. හැමතැනම බොරු කියන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් හින්දා හැමතැනම වෙනකොට. ඒකට එක ගමක එක්කෙනෙක් ওই වැඩේ කරාම ඇති.
එකම එක්කෙනෙක් ඔය වැඩේ කරනකොට හොරකම් කරනවා නම් ඔය බොරු කියනවා නම් ඒ දේ කරනවා නම් හැම ගම්මානයකම ඔය දේ වෙලා අන්තිමට මොකද වෙන්නේ? මේ සමාජයේ තියෙන ಗುಣ යහපත්කම් අඩු වෙලා යනවා. දැන් එතෙන්දි වෙනවා මේ ධර්මතා නැති වෙලා යනකොට දෙමාපියන්ට සලකන්නේ නැහැ. ගුරුවරුන්ට ගරු කරන්නේ නැහැ. පැවිදි උතුමන්ට සලකන්නේ නැහැ. මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැති සමාජයක් අපිට කියන්න පුළුවන් ද දැහැමි සමාජයක් කියලා? කියන්න බෑනේ. දැන් බලන්න මේ සමාජයේ පිරිහීමට හේතුපාදක වුණේ මූලිකව මොකක්ද හේතුව? මූලික හේතුනේ මොකක්ද? අර තනි පුද්ගලයා ගාව තිබ්බ දිලිඳුකමනේ, සල්ලි නැතිකම. ඒක තමයි හේතු උනේ මේ සම්පූර්ණ දැහැමි සමාජයක් නැති වෙලා යන්න. දැන් එතකොට ඔන්න ඔය විදිහට තමයි තනි පුද්ගලයෙක් ගාව තියෙන දුකක් සමාජයට සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ හරහා පුද්ගලයෙක් ගාව තියෙන දුකක් සම්පූර්ණයෙන්ම සමාජ ප්‍රශ්නයක් බවට පෙරලෙන්නට පුළුවන්. හරිද? ඒ වගේම දැන් තව එකක් අපි කතා කරන්න ගත්තොත් එහෙම ඔයාලගේ හිතේ ඇති වෙන දුකක් හින්දා මොකක් හරි රණ්ඩුවක් කෝලහලයක් ඇති වෙන්න පුළුවන්ද? පුළුවන්. දැන් මේ පිළිබඳවත් මහා නිදාන සූත්‍රය මේ විදිහට බුදුහාමුදුරෝ දේශනා කරනවා. වේදනාව හින්දා අපි ඉස්සෙල්ලත් කතා කරා තණ්හාව ඇති වෙනවානේ. අපිට මොකක් හරි දෙයක් ගැන ඇලුනහම ඒ දේ ලබා ගන්න උමනාවක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා. ඒ තණ්හාව නිසා රූප ආදී අරමුණු අපි හොයාගෙන යනවා. ඒ හොයාගෙන යනකොට අපිට හම්බ වෙනවනේ අපි කෑමක් හොයාගෙන එක කඩේක නැත්තම් තව කඩේකට යනවා. ඒ කඩේක නැත්තම් තව කඩේකට යනවා. කොහොම හරි හොයාගෙන ගිහලා අපිට ඕන දේ අපි හොයාගන්නවනේ. අන්න ඒ වගේ හොයාගෙන බලලා අපි අන්තිමට මොකද කරන්නේ? අපිට ඒ දේ ලැබුණාට පස්සේ හොඳ නරක විශ්ලේෂණය කරනවා. ඒ කියන්නේ අර කඩේ කෑමේ ලුණු මදි. මේ කඩේ කෑමේ ලුණු වැඩි. ඔන්න වගේ අපිට හම්බෙන හැම අරමුණක්ම අපි විශ්ලේෂණයක් කරනවානේ. මේක හොඳද නරකද අපිට ගැළපෙනවද නැද්ද? ඒ වගේ අපි යම්කිසි විශ්ලේෂණයක් කරලා අපිට හොඳම දේ අපි අල්ල ගන්නවා. මෙන්න මේ අල්ල ගැනීම තමයි අපි කියන්නේ මොකක්ද? මගේ. මම ඉස්සෙල්ලා කිව්වේ මේක මගේ. මම කාටවත් දෙන්නේ නැහැ. මේක මගේ. කවුරුත් මගෙන් ඉල්ලන්නත් එපා. මම කාටවත් දෙන්නෙත් නැහැ. මේක මම තනියම පාවිච්චි කරන්නේ. මේක මගේ. ඔය හැම වෙලේම මගේ කියන හැඟීම හින්දා, මමත්වයේ හින්දා නැත්තම් මේ මසුරුකම හින්දා මොකද වෙන්නේ? හැම වෙලේම මගේ දේවල් මම ආරක්ෂා කරගන්න මහන්සි වෙනවා. දැන් මගේ ගාව සල්ලි ටිකක් තියෙනවා නම් මම හැම වෙලේම හිතන්නේ මොකද්ද? මේක පරිස්සම් කරගන්න ඕනේ. කවුරු හරි මේක හොරකම් කරයි. කවුරු හොරකම් කරන්නේ නැති වෙන්න මම මේක හංගන්න ඕනේ. හැම වෙලේම උපක්‍රම දානවා. හංගන්න ඕන ඊට පස්සේ මේ රැට කවුරු හරි එයි. පොල්ලක් මොකක් හරි එකක් ළඟ තියාගෙන තමයි නිදාගන්නේ. හරියට නිින්ද යන්නෙත් නැහැ. ඉතින් ඔන්න වගේ දේවල් අපි කරනවා අපි ගාව නැත්නම් මගේ කියලා මම හිතන් ඉන්න දේවල් ආරක්ෂා කරගන්න. දැන් බලන්න අර තණ්හාව හින්දා අපි අල්ලගත්ත දේ. එහෙම නැත්නම් මසුරුකම හින්දා අපි අල්ලගත්ත දේ අපි ආරක්ෂා කරගන්න අවි ආයුධ දරනවා. කෙනෙක්ට බයිනවා. කෙනෙක්ට ගහන්න යනවා. ඉතින් මෙන්න මේ දේවල් හින්දා තමයි සමාජයේ ගැටුම් ඇති වෙන්නේ. දැන් ඔය මහා ලොකුර දැන් අපි මේ කියපු දේ සරලව ගන්නකො. දැන් පහුගිය කාලේ ටීවී එකේ මේ අපි ප්‍රවෘත්ති වලට අපිට අහන්න හම්බෙච්ච දේවල් එහෙම මොන වගේ දේවල්ද අපි එකක් දෙකක් මතක් කරමු බලන්න. සමහරවල් තිබ්බා කෙනෙක්ට පිහියකින් යනලා කඩේකින් කෑම හොරගම් කළා කියලා. නැත්නම් වත්තට පැනලා අඹ කඩා ගත්තා කියලා ඒ කෙනාට හොඳටම ගහලා. හරිද? ඊට පස්සේ තව තිබුණා. තමන්ගේ දෙයක් හොරකම් කළා කියලා නැත්නම් තමන්ව දාලා ගියා කියලා ගිහිල්ලා පිහියෙන් යනලා ආපු අවස්ථා ඕන තරම් මේ සමාජය අපිට දකින්න හම්බුණා පහුගිය කාලේ. දැන් බලන්න ඒ වගේ සිද්ධිවලට හේතු වුණේ මම මේ මගේ දෙයක් කියලා අල්ලගෙන හිටපු දෙයක් මට නැති වෙච්ච හින්දා හිතේ ඇති වෙච්ච දුක නේද? දැන් මම අල්ලගෙන තිබ්බේ නැත්තම් මේක මගේ දෙයක් නෙමෙයි ඕන කෙනෙක් ඕන විදිහට පාවිච්චි කරගන්න මට කමක් නැහැ කියලා මම ඒක අවුලක් නැතුව හිටියොත් එහෙම ඒක නැති වුණා කියලා මට එච්චර ගාණක් තියනවද? මට එච්චර වැදගත්කමක් තියනවද? නෑ මම හොයන්න යන්නේ නැහැ නේ. ඒ වගේ තමයි අර අල්ලගෙන හිටපු දෙයක් නැති වුණාම ඊට පස්සේ හොයාගෙන යනවා ඒක ආයි කොහොම හරි ගහලා බැලලා හරි අයිති කරගන්න හදනවා මේ මමත්වේ නැත්නම් මේ මගේ කියන හැඟීම ඇති වුණාට පස්සේ තමයි ඒ දේ නැති වුණාම ඇති වෙන දුක හේතු කරගෙන තමයි මේ දේවල් ඇති වුනේ මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ දැන් බලන්න ඒ සමාජයේ ඇති වෙන මේ වගේ ප්‍රශ්න අපිට නැති කරලා දාන්න පුළුවන් වෙන්නේ මොකක්ද මේ දේවල් නැත්නම් අපිට මේ දුක දරා ගන්න පුළුවන් වීම තුලින් තණ්හාව නැති කරලා දැමීම හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ. නැත්තම් මේ දේ මගේ කියලා
හිතන හැඟීම නැති කරලා දැමීම තුලින් තමයි මේ වගේ ප්‍රශ්න අපිට නැති කරලා දාන්න පුළුවන් වෙන්නේ. දැන් දැන් චක්කවද සිහනාද සූත්‍රයේම මෙන්න මේ විදිහට දක්වනවා අර ඉස්සෙල්ලා අපි කතා කරපු කාරණාව ප්‍රශ්න නැති කරන්න. දැන් අපි ඉස්සෙල්ලා මෙච්චරලා කතා කරේ සමාජයේ ප්‍රශ්න ඇති වෙන හැටිනේ. ඔයාලට ප්‍රශ්න ඇති වෙන හැටි තමයි අපි කතා කළේ. හරිද? චක්කවද සිහනාද සූත්‍රය මෙන්න මේ විදිහට දක්වනවා. දිලින්දන්ට ධනය ලැබෙනකොට දිලින්දුකම නැති වෙලා යනවා. දිලින්දුකම නැති වෙලා යනකොට සොරකම් පවතිනවද? නැහැ. සොරකමක් නැති වෙලා යනවා. සොරකම නැති වෙලා ගියා නම් අවියායුධ අවශ්‍ය වෙනවද? නැහැ. අවියායුධත් නැති වෙලා යනවා. ඒ භාවිතේ නැති වෙලා යනවා. අවියායුධ නැති වුනහම මිනිමරුම් මෙහෙම ඇති වෙනවද? ප්‍රාණඝාතයන් සිද්ධ වෙනවද? ප්‍රාණඝාතයන් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රාණඝාතයන් නැති වුනහම බොරුව, කේලම, හිස් වචන මේ කිසි දෙයක් සිද්ධ වෙනවද? කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් සිද්ධ වෙන්නේ නැති වෙනකොට සමාජයේ බොරු දේවල් නැත්තම් මිත්‍යා දෘෂ්ටික දේවල් සමාජගත වෙනවද? සමාජගත වෙන්නේ නැහැ. හැම වෙලෙම යොමු වෙන්නේ මොකක්ද? හොඳ දෙයට. නේ? හොඳ යහපත් දෙයක් කරන්න තමයි සමාජය යොමු වෙන්නේ. එතකොට බලන්න දිලිඳුකම නැති කිරීම හරහාම අපිට පුළුවන් මේ සමාජය ධාර්මික සමාජයක් බවට හරවන්න. නේද? ඒ වගේම දෙමාපියන්ට සලකන, වැඩිහිටියන්ට ගරු කරන, ඒ වගේ හැම දෙයක්ම කරන සමාජයක් අපිට ඇති කරන්න පුළුවන් මේ වගේ පුංචි දෙයක්. එක පුද්ගලයෙකුගේ පුංචි වෙනස්කමක් කරලා අපිට පුළුවන් ඒක සමාජගත දෙයක් බවට පත් කරන්න. ඉතින් ඔන්න ඔය කරුණු දෙක තමයි අපිට තියෙන්නේ අපේ දුකක් කොහොමද සමාජ ප්‍රශ්නයක් වෙන්නේ සහ ඒ සමාජ ප්‍රශ්න කොහොමද අපි නැති කරලා දාන්නේ නැත්නම් අපේ ප්‍රශ්න කොහොමද අපි නැති කරලා දාන්නේ කියලා අපිට කතා කරන්න තියෙන්නේ ඒ අවස්ථාවේදී. හරි. දැන් මෙතෙන්ට එනකන් මොනවා හරි ගැටලුවක් තියෙනවද ඔයාලට? මොනවා හරි ගැටලුවක් තියෙනවද? දැන් ඇත්තටම මේ මෙච්චර කරුණු ටිකක්වත් ඔයාලගේ පෙළ පොතේ නැහැ. නමුත් ප්‍රශ්න වලට අවශ්‍ය වෙන හින්දා විභාගයට අවශ්‍ය වෙන හින්දා තමයි මම මෙච්චර දුරකට හරි මේ පාඩම ගෙනාවේ. මේක යම් යම් කරුණු ටිකක් ඔයාලා අවබෝධ කරගත්තා නම් මේ ප්‍රමාණවත්. මේ ඔක්කොම කරුණු අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලා මේ අවස්ථාවේදී. පුංචි දෙයක් ඔයාලා අවබෝධ කරගන්න මේ කරුණු ටික පිළිබඳව. ඒ කියන්නේ පටිච්චසමුපාදය කියන්නේ මොකක්ද? ඒක දැක්වෙන කෙටි සූත්‍රය මොකක්ද? ඒ වගේම මේකේ තියෙන අංග 12 මොනවාද? අනුලෝම පටිලෝම වශයෙන් කොහොමද මේක අපි දක්වන්නේ? මෙන්න මේ කරුණු පිළිබඳව දල අවබෝධයක් ලබා ගත්තා නම් අද දවසට ඒක ප්‍රමාණවත්. අපිට පුළුවන් ලොකු දෙයක් කරන්න ඔව් පෙළ පොතේ තියෙනවා. ඔව් පෙළ පොතේ තියෙනවා. ඒ හින්දා තමයි මම ගත්තේ. මොකද අවසානයේ පොතේ මෙච්චර කරුණු ටිකක් දක්වලා නැහැ. නමුත් ඔයාලා ධර්මාචාර්යට එනකොට ලොකු ගැප් එකක් ඇතුව තමයි මේ ටික ගැන උගන්වන්න සිද්ධ වෙන්නේ. ඒ හින්දා ඒ ගැප් එකත් නැති කරන්න. ඒ තියෙන විෂම තත්ත්වය නැති කරලා දාන්නත් අවශ්‍ය වෙන හින්දා තමයි යම්කිසි වැඩි කරුණු ප්‍රමාණයකට ආවේ. හැබැයි මේවා වැඩි කරුණු නෙමෙයි. විභාග ප්‍රශ්න වල අහලා තියෙන දේවල්. ඒ හින්දා මේකෙන් සුළු හෝදයක්. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද කියලා දල අවබෝධයක් ඔයාලා ලබා ගත්තා නම් ඒ ප්‍රමාණවත්. හරිද? ඒ වගේම මම අන්තිමට දීලා තියෙන පුංචි පැවරුමක්. ඒ පැවරුමත් ඔයාලා කරන්න. පටිච්චසමුප්පාදය මූලික කොට ගනිමින් මුලින්ම ධර්මයේ දේශනා කළ මහරහතන් වහන්සේ කවුද කියලා තමයි පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒ කරුණ පොතේ තියෙනවා. කියවලා බලන්න. මේ ප්‍රශ්න වලට ඔයාලා උත්තර ලියන්න. මේ දස්සජි මහරහතන් වහන්සේ කතා පුවත ඔයාලා දන්නවා. අපි ඉදිරියට නැවත කතා බහ කරනවා. ඉතින් ඒ හින්දා මේ ටිකත් ඔයාලා බලන්න මේ ප්‍රශ්න නිතර අහන ඒවා. සරල ප්‍රශ්න ටික. ඒ වගේම ඒ ටික කතා කරාට පස්සේ මම තව චූටි තැනකට යන්න කල්පනා කරා. මම ඔයාලගෙන් නෝට් එක දෙනවද කියලා හිතනවා. ඔව් නෝට් එක දෙනවා බය වෙන්න එපා. මම පහුගිය සතියේක මෙන්න මේ වගේ පින්තූරයක් දාලා ඉවරලා ඔයාලගෙන් මොනවද හිතෙන්නේ කියලා නේ. මොනවද හිතෙන්නේ කියලා. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවක කොහොමද විඥානයක් තියෙනවද නැද්ද? මොකක්ද කියලා මම අහුවනේ. එදත් කට්ටිය උත්තර දීලා තිබ්බා. මට පස්සෙත් කට්ටිය කියලා තිබ්බා මෙතන විඥාන දෙකක් පවතිනවා. මෙහෙම කෙනෙක් ඉපදෙන්න පුළුවන්. මේ වගේ ඉතින් කරුණු ටිකක් කියලා තිබ්බා. තව සමහරව කියලා තිබ්බා එක විඥානයයි තියෙන්නේ කියලා. දැන් මම මේ පින්තූරේ පෙන්වන විඥානය ගැන කතා කරන්නවත් එහෙම මොකුත් දෙයක් ගැන කතා කරන්නේ නෙමෙයි. දැන් මේ වගේ දේවල් වෙනකොට අපි කියමුකෝ මේ වගේ දරුවෙක් ඉපදුනා. මේගොල්ලෝ දෙකක් තියෙන දරුවෙක් ඉපදුනා. මොකක්ද එකපාරට දැක ගමන් මිනිස්සුගේ කටෙන් පිට වෙන්නේ?
කරුමනේ. එහෙම කියවෙනව නේද නිකන්. මිනිස්සු හිතන්නේත් නැහැ. එහෙම කියවෙනවනේ කරුමෙට වෙලා තියෙන්නේ. මොකක් හරි ලෙඩක් තියෙන දෙයක් හැදුනොත් එහෙනම් මොකද කියන්නේ? කරුමෙට වෙලා තියෙන්නේ. මිනිස්සු එහෙම කියනවනේ. ඔන්න ඔය වචන ගන්නයි මට ඕනුනේ. අපිට මේ පටිච්ච සමුප්පාද දර්ශනයත් එක්ක පැහැදිලිව සහ පහසුවෙන් කතා කරන්න පුළුවන් දෙයක් තමයි මේ කර්මය පිළිබඳව. අපිට මේ පටිච්ච සමුප්පාද න්‍යාය වශයෙන් ගොඩාක් විස්තර කරන්න පුළුවන් කර්මය පිළිබඳව. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කර්මය පිළිබඳව. හරිද? දැන් ඒ අහපු ප්‍රශ්නට අදාළවත් මම පුංචි කරුණු ටිකක් කියන්නම්. මේ වගේ දැන් තනි ශරීරයකට ඔලු දෙකක් තියෙනවා නම් එක විඤ්ඤාණයක් නෙමේ පිහිටන්නේ විඤ්ඤාණ දෙකක් පිහිටනවා. ඒ විඤ්ඤාණ දෙකෙන් ආයු කාලයන් පිළිබඳව ගැටලු තියෙනවා. ඒ කියන්නේ යම්කිසි අඩු ආයු කාලයක් සහ වැඩි ආයු කාලයක් කියන විභේදනය තියෙනවා. අර එක හෘදේ වස්තුවයි තියෙන්නේ, එක ශරීරයයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා මෙයාට විඤ්ඤාණයන් දෙකක් පිහිටනවා කියන කාරණය දැනගන්න. මේ වගේ දේවල් කර්මානුරූපීව ඇති වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි මෙතනින් මම පටන් ගන්නෙ කර්මය කියන පාඩම. දැන් අද දවසේ මම කර්මය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පුංචි ආරම්භයක් ගන්න තමයි මේ දේ මම භාවිතා කළේ. හරි. ප්‍රශ්න. හරි මේ කෙනෙක් අහලා තියෙනවා මේ බොහොම වැදගත් ප්‍රශ්නයක්. හැබැයි අවසාන ශ්‍රේණියට එච්චර ගැඹුරට නම් දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අහලා තියෙන ප්‍රශ්නේ තමයි උපාදානය ආයි කියලා දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. උපාදානය කියන එක තේරුන්නේ නැහැ කියලා. උපාදානය කියලා කියන්නේ මගේ කියලා අල්ලා ගැනීම විතරද කියලා අහලා තියෙනවා. හරිද? ඔව්. උපාදානය කියලා කියන වචනේ තේරුම මම කිව්වේ මොකක්ද? මගේ කියලා අල්ලා ගැනීමනේ. නේද? මගේ කියලා ආසාවෙන් යුක්තව යම් දෙයක් අල්ලා ගැනීම තමයි මම හැඳින්වුවේ උපාදානය කියලා. මේක මගේ කියලා. දැන් ඇත්තටම තව ගැඹුරට අපි පොඩ්ඩක් මේක කතා කළොත් එහෙම අපිට ඇසෙන් ගන්න රූප ආශ්‍රය කරගෙන, කනෙන් ගන්නා වූ ශබ්ද ආශ්‍රය කරගෙන, නහයෙන් ගන්නා වූ ගඳ සුවඳ ආශ්‍රය කරගෙන, ඒ වගේම දිවෙන් ගන්නා වූ රස ආශ්‍රය කරගෙන, සමෙන් ගන්නා වූ ස්පර්ශය ආශ්‍රය කරගෙන අපිට පුළුවන් මේ දේ මගේ කියලා හැඟීමක් ඇති කරගන්න. ඒ දේ අල්ල ගන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ පංචේන්ද්‍රයන් මූලික කරගෙන යම්කිසි වූ අරමුණු, යම්කිසි වූ දේවල් අල්ලා ගැනීම අපි හඳුන්වනවා කාම උපාදාන කියලා. දැන් මේ උපාදාන ගත්තාම අපිට කොටස් හතරකට බෙදන්න පුළුවන්. එච්චර ගැඹුරකට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඒ අතර තමයි කාම දිට්ඨි සීලබ්බත අන්තවාද. මෙන්න මේ කියන හතර තමයි උපාදානයේ අංග කොටස් හතර. ඒකෙන් අර මේක මගේ කියලා අල්ලා ගැනීම අයිති වෙන්නේ කාම උපාදාන. මම ඒ පිළිබඳව විතරයි ඔයාලට විස්තර කළේ. හරිද? ඊට අමතරව තියෙනවා දිට්ඨි උපාදාන කියලා. ඒ කියන්නේ අපි අර මොකක් හරි දෘෂ්ටියක් නේ. එහෙම නැත්නම් වෘතයක්. අපි කලින් කතා කරේ වෘත පිළිබඳව. නේද? අර අජ වෘත, ගෝ වෘත. ඒ වගේ වෘතයන් අපි කතා කළේ. ඒ වගේ වෘතයක් අපි අල්ලා ගන්නවා දැඩිව. මේ වෘතය තමයි මම රකින්නේ. මම බල්ලෙක් වගේ තමයි ජීවත් වෙන්නේ. මං හරකෙක් වගේ තමයි ජීවත් වෙන්නේ කියලා දැඩිව අල්ලගෙන ඒක ජීවත් වෙනවා ඒ විදියට. ඒ වගේ දේවල් ඒකත් අල්ලගන්නේ මොකද්ද? මේ මගේ වෘතය. මේ මගේ දිට්ඨිය. ඒ විදිහට තමයි අල්ලගන්නේ. ඉතින් අන්න ඒ වගේ දේවලුත් අපි හඳුන්වන්න පුළුවන් මේ උපාදානෙම කොටසක් හැටියට. ඊට අමතරව මොකක් හරි මිත්‍යා දෘෂ්ටික දෙයක්. මිත්‍යා දෘෂ්ටික දෙයක් ගැන අල්ලන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙච්චර බුදුහාමුදුරන්ට වන්දනාමාන කරන්න අවස්ථාව තියෙනකොට කෙනෙක්ට පුළුවන් ගිහිල්ලා ගහකට ගලකට වන්දනාමාන කරන්නනේ. අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටිකව මේක මගේ වැඳීම කියලා අල්ලගන්න පුළුවන්. නේද? අන්න ඒ වගේ විවිධ ආකාර වලින් මේක මගේ සීලය, මේක මගේ වැඳීම, මේක මගේ දෘෂ්ටිය. ඒ වගේ විවිධ ආකාරයෙන් අල්ලා ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මූලිකම උපාදානය කියලා හඳුන්වන්නේ මමය මගේය කියලා දැඩි ආශාවෙන් යුතුව අල්ලා ගැනීම. ඒක දැන ගැනීම ප්‍රමාණවත්. යමතර කරුණු හිතන්න යන්න බෑ. හැබැයි ප්‍රශ්නේ හොඳයි. බොහොම හොඳ ප්‍රශ්නයක් ඒ දරුවෝ යොමු කරලා තියෙන්නේ. හරි. ත්‍රිවිධ චේතනා පිළිබඳව අහලා තියෙනවා. ඔහොම ඉන්න මම ස්ලයිඩ් එකට යනවා.
හරි. මේ අහලා තියෙන ප්‍රශ්නේ තමයි මේ මම බලුවේ කොයි ස්ලයිඩ් එකේ තියෙන කියලා. තණ්හාව ගැන කියනකොට ත්‍රිවිධ චේතනාවන් කියලා තිබ්බා. ඒ මොනවාද කියලා අහලා තිබ්බා. ත්‍රිවිධ චේතනා කියලා කියන්නේ දැන් අපිට සිතක් ඇති වෙන්න පුළුවන් අවස්ථා තුනක් තමයි මේ ත්‍රිවිධ චේතනා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දෙයක් කරන්න කලින් අපිට ඇති වෙන සිත අපි කියනවා పూర్ව චේතනා කියලා. ඒ වගේම දෙයක් කරනකොට අපිට ඇති වෙන සිත අපි කියනවා වත්මන් නැත්නම් වර්තමාන චේතනා කියලා. ඒ වගේම දෙයක් කරලා ඉවර වුණාට පස්සේ අපි කියනවා අපර චේතනා කියලා. මෙන්න මේ වගේ කරන්න කලින් කරන අවස්ථාවේ සහ කරාට පසුව ඇති වෙන සිත් තුන නැත්නම් චේතනා තුන තමයි අපි හඳුන්වන්නේ ත්‍රිවිධ චේතනා කියලා. ඒකත් හොඳයි. ඒවා විස්තර කළේ නැහැ. හරි. තව මොනවා හරි ගැටලු තියෙනවද? තියෙනවා යොමු කරන්න. හරි. වෙන මොකුත් ගැටලු නැහැ වගේ. එහෙමනම් ඉතින් අපි අද මූලිකව සාකච්ඡා කළා පටිච්චසමුප්පාදය පිළිබඳව. ඒකෙදී කරුණු 12 පිළිබඳව අපි සාකච්ඡා කළා අනුලෝම පටිලෝම පටිච්චසමුප්පාදයන් පිළිබඳව අපි යම් යම් පුංචි කරුණු ටික සාකච්ඡා කළා. ඒ වගේම බුද්ධ සංතානගත දුක සහ සමාජ දුක පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඒ කරුණු පිළිබඳව මූලික දැනුමක් පවත්වා ගැනීම ප්‍රමාණවත්. එහෙනම් මේ පිළිබඳව අහලා තිබු ප්‍රශ්න වලටත් මම උත්තර දුන්නා. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඕනම වෙලාවක අහන්න. මම ඒවට උත්තර ලබා දෙන්නම්. එහෙනම් අපි ලබන සතිය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කර්මය සහ පුනර්භවය ගැන. මොකද මම මේ පාඩම සාකච්ඡා කරන්නේ මේ පටිච්චසමුප්පාදයට එක්කම එකිනෙකට අපිට විස්තර කරන්න පුළුවන් පාඩමක් තමයි එතන තියෙන්නේ. ඒ හින්දා ලබන සතියේ පාඩමට අනිවාර්යෙන් එකතු වෙන්න. අද දවසේ පාඩම අපි මෙතනින් අවසන් කරමු. අපේ කාලයත් අවසන් වෙගෙන යන හින්දා. එහෙමනම් ඉතින් වෙනද වගේ මට අදත් කියන්න තියෙන්නේ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න, නිරෝගීව ඉන්න, තමන්ගේ පරිස්සම තමන් බලා ගන්න. ගෙදර අයත් එක්ක හැම වෙලෙම සතුටින් ඉන්න. කාලය අපතේ යවන්න එපා. හැම වෙලෙම වැඩක් පළක් කරගෙන තමන්ට ඵලදායී කටයුත්තක් කරගන්න. හැමෝටම අද දවස සහ ලැබෙන සතිය බොහොම යහපත් සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක්.